සිළු දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. අද දවසේත් සම්පසාදිනී උතුම් සදහම් දේශනාව ඔබ ශ්‍රවණය කරන්නටයි සූදානම් වන්නේ. අද ඒ වෙනුවෙන් විකාශන අනුග්‍රහය දරලා තිබෙනවා 2022 මාර්තු මාස 5 වන දින මිය පරලොව ගිය කුරුප්පු ආරච්චිගේ විජේසේකර පියාණන්ගේ අද දිනට යෙදෙන 69 වන ජන්මදිනය නිමිති කරගෙනයි විජේසේකර පවුලේ සියලු දෙනාම මේ මහත්මයාට පින් අනුමෝදන් කිරීමේ බලාපොරොත්තු ඇතුව උතුම් සදහම් දේශනාවේ විකාශන අනුග්‍රහය දරන්නේ. පළමුවෙන්ම මහා සංඝරත්නය උදෙසා දැහැත් වට්ටි පූජා කරමින් සද්ධර්ම දේශනෙට ආරාධනා කරන මොහොත. නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය උතුම් සදහම් දේශනය මෙතෙන් පටන් ආරම්භ කරන්නට අපි පින්වත් ස්වාමින් වහන්සේට දෙපා වන්දනා කොට ආරාධනා කරමු. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සාදු සාදු සාදු. පන්සිල් සමාදන් වෙන්න හැමදෙනාම කියන්න. සතුන් මැරීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. සොරකමින් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. වැරදි කාම සේවනයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. බොරු කීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. මද්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. උතුම් තිසරණ සහිතව මා සමාදන් වූ මේ සීලය මේ ජීවිතයේ යහපත පිණිසද පරලොව සුගතිය පිණිසද සංසාර දුකින් නිදහස් වීම පිණිසද උපකාර වේවා. සාදු සාදු සාදු. නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට
සමදාති සරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත් පරම පූජනීය ගෞරවනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අප හැම දිනාගේම নমස්කාර වේවා. සාදු සාදු සාදු. අසපුවේ වැඩ සිටින ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි. අද සම්පසාදනී සදහම් දේශනාව සඳහා බැතිබර විකාශන දායකත්වයට එකතු කරන්නේ 2022 මාර්තු මාස 5 වන දින මිය පරලොව ගිය කුරුප්පු ආරච්චිගේ විජේසේකර පියාණන්ගේ අද දිනට යෙදෙන 69 වන ජන්මදිනය නිමිති කරගෙන ඒ පියාණන්ට පින්පෙත් අනුමෝදන් කිරීම පිණිස ඒ විජේසේකර පවුලේ දරුවන් බිරිඳ දූ දරුවන් ඇතුළු හැම දෙනා එක රාශී වෙමින් ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද අපගේ භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ ශාසනය ගැන සඳහන් වෙන ඒ බුද්ධ ශාසනයේ තියෙන අසිරිමත් කාරණා ගැන සඳහන් වෙන බොහෝම ලස්සන දේශනාවක් තමයි කියා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. මේ දේශනාවේ නම පහාරාද සූත්‍රය. මොකද්ද? පහාරාද සූත්‍රය. පහාරාද කියලා කියන්නේ අසුරයෙක්ට කියන නමක්. දැන් අසුර කියලා කොට්ටාසයක් මේ ලෝකේ ඉන්නවා. ඒ වගේම සුර කියලා කොට්ටාසයකුත් ඉන්නවා. සුරයෝ කියලා කියන්නේ කාටද? සුර කියලා කියන්නේ දෙවිවරුන්ට. අසුර කියලා කියන්නේ දිව්‍ය නොවන, ඒ වගේ මනුෂ්‍යත්වයටත් ඒ දක්වා උතුම් නොවන පහත් කොට්ටාසයක් තමයි අසුර කියලා කියන්නේ. එතකොට සුරාසුර කියන දෙපක්ෂ මේ ලෝකේ ඉන්න පිරිසක්. දැන් අපි අහලා තියෙනවා නේද සුගති දුගති කියලා. එතකොට සුගතිය කියලා කියන්නේ මනුස්ස ලෝකෙත්, දිව්‍ය ලෝකත්, බ්‍රහ්ම ලෝකත්. තේරුණාද? සුගතිය කියලා කියන්නේ ඒ සුගති ලෝක වලට අයිති වෙනවා බ්‍රහ්ම ලෝකේ. බ්‍රහ්ම ලෝක සියල්ලම සුගති ලෝක. ඊළඟ දිව්‍ය ලෝක. දිව්‍ය ලෝක කීයක් තියෙනවද? 6ක් තියෙනවා. ඒ සදෙව් ලෝකම අයිති වෙන්නේ සුගති ලෝකවලට. ඊළඟ අපි ජීවත් වෙන මනුස්ස ලෝකේ. මනුස්ස ලෝකේ සුගතියක්. ඇයි සුගතියක් කියලා කියන හේතුව? හේතුව තමයි සුගති ලෝකවල පුළුවන් ධර්ම අවබෝධ කරගන්න. බලන්න. ඒකයි මේ ලෝකවල සුගති ලෝක කියලා කියන්නේ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මයක් ඒ සුගතිගාමී ලෝකක ඉඳලා කෙනෙකුට අවබෝධ කරගන්න පුළුවන්. නමුත් කිසියම් දුගති ලෝකයක ධර්ම අවබෝධ කරගන්න බෑ. දැන් අපි ඉන්නේ සුගති ලෝකයකද දුගති ලෝකයකද? සුගති ලෝකයක ධර්ම අවබෝධ කරගන්න පුළුවන් ජීවිතයක. එහෙමනේ. එතකොට අසුර ලෝකය කියලා කියන්නේ සුගති ලෝකයක් නෙවෙයි. දුගති ලෝකයක්. ඒ ලෝකයේ ධර්ම අවබෝධ කිරීමේ හැකියාවක් පිහිටන්නේ නැහැ. එතකොට ඒක වෙන්නේ පින්වත්නි කර්මානුරූපව. කර්මානුරූපව දුගතිගාමී ලෝකෙ බුදුණු සත්වයාගේ කර්මානුරූප ස්වභාවයකින් ධර්ම අවබෝධ කිරීමේ හැකියාව වැහිලා තියෙන්නේ. ඒක වෙන්නේ කර්මානුරූපව. නමුත් අපිට කර්මානුරූපව හැකියාවක් හැදිලා තියෙනවා ධර්ම අවබෝධ කිරීමේ කුසලතාවයක් මනුස්සයින්ට තියෙනවා. එතකොට මේ පහාරාද කියන අසුරයා මුල් කරගෙන දේශනා කරපු දේශනාවක් තමයි අද මේ දේශනාවෙන් ඔබට කියලා දෙන්නේ. පහාරාද කියලා කියන්නේ අසුර නායකයෙක්. දැන් සුරයන්ගේත් නායකයෙක් ඉන්නවනේ. දිව්‍ය ලෝකයේ නායකයෙක් ඉන්නවා. කවුද? සක්දෙවිඳු. අන්න හරි. සක්දෙවිඳු තමයි දිව්‍ය ලෝකයේ නායකයා. අසුරයන්ගේ නායකයා තමයි වේපචිත්ති කියලා කියන්නේ. වේපචිත්තිත් පහාරාද කියලා කියන්නේ ඒ වේපචිත්ති හා සමානව අසුරයන්ගේ ඉන්න නායකයෙක්ට. එතකොට ඉහළම නායකයෙක්නේ. දවසක් මේ පහාරාද අසුරයා අපගේ භාග්‍යවතුන් වහන්සේ ළඟට ආවා කියනවා. දැන් සාමාන්‍ය මිනිස් ඇසට ඒගොල්ලෝ පේන්නේ නැහැ. දෙවියන් පේන්නේ නැහැ අපටනේ. ඒ වගේ අසුර පිරිසත් අපට පේන්නේ නැහැ. දැන් සමහර අසුර පිරිස් ඉන්නවා බොහෝ දුක් විඳින අය. මනුස්ස ලෝකයේ මිනිසුන්ටත් වඩා තිරිසන් සත්වයින්ටත් වඩා දුක් විඳින ජීවිත තියෙනවා අසුර ජීවිත. ඒ වගේ මනුස්ස ලෝකයේ මිනිසුන්ටත් වඩා සැප විඳින ජීවිතත් තියෙනවා. එතකොට මේ පහාරාද අසුරයා භාගතුන් වහන්සේ ළඟට පැමිණෙනකොට ඒ කාලේ භාගතුන් වහන්සේ වාසය කළා කියනවා වේරංජාවේ
නලේරු කියන කොහොඹරුක් සෙවනේ වැඩ සිටියා කියනවා. වේරංජාව කියන ගමේ නලේරු කියන කොහොඹ ගහක් සෙවනේ වැඩ සිටියා කියනවා. ඒතර වේරංජාව තියෙන්නේ දඹදිව ඉන්දියාවේ. ඒ මොහොතේ පහාරාද අසුරේන්ද්‍රයා භාගතුන් වහන්සේ ළඟට පැමිණුණා. පැමිණ භාගතුන් වහන්සේට සකසා වන්දනා කළා කියනවා. භාගතුන් වහන්සේට වන්දනා කළා. දැන් අසුරයෙක් නමුත් භාගතුන් වහන්සේට වන්දනා කළා. ඊට පස්සේ එකත් පසව හිටගත්තා. එහෙම හිටගෙන ඒ පහාරාද අසුරයා භාගතුන් වහන්සේ අසුරේන්ද්‍රයාට භාගතුන් වහන්සේ මෙහෙම ඇහුවා කියනවා. පහාරාදීනි අසුරයෝ මහා සමුද්‍රයට හරි කැමති නේද? මේ අසුර පිරිස මහා මුහුදට හරි කැමති නේද කියලා ඇහුවා. මොකද මේ අසුරයෝ ගොඩාක් වාසය කරන්නේ මහා මුහුද ඇසුරු කරගෙන. දැන් අපි අහලා තියෙන නාගයින් මහා මුහුද ඇසුරු කරගෙන ඉන්නවා කියලා. නාගලෝකයේ නාගයින්. ඒ වගේ අසුර පිරිස් හරි කැමති කියනවා මහා සාගරයට. මහා සාගර ඇසුරු කරගෙන වාසය කරන්න ඒගොල්ලෝ හරි කැමති කියනවා. කියනවා ස්වාමීනි අසුරයෝ මහා සමුද්‍රයේ සිත් තලවාගෙන වාසය කරනවා කියනවා. හරි කැමති කියනවා. පහාරාදීනි මහා සයුරේ තියෙන මොන දේවල් දැකලාද? මොනවා දැකලාද ඒ අසුර පිරිස් මහා සාගරයට කැමති? දැන් අපි යම් දෙයකට කැමති වුණොත් එහෙම යම් කෙනෙකුට කැමති වුණොත් එහෙම මොන හරි ලක්ෂණ මුල් කරගෙන කැමති වෙන්නේ නේද? මොන හරි හේතු මුල් කරගෙන කැමති වෙනවා ඒ දෙයට. ඉතින් භාගතුන් වහන්සේ අහනවා පහාරාද මේ අසුරයෝ මහා සමුද්‍රයේ තියෙන මොන දේවල් දැකලාද මෙච්චර මහා සාගරයට කැමති? ස්වාමීනි මහා සමුද්‍රයේ ආශ්චර්ය වූත් අద్භූත වූත් ධර්මයන් 8ක් ඇත්තේය. කීයක්ද? 8ක් තියෙනවා කියනවා. මහා සාගරයේ ආශ්චර්ය වූත් අద్භූත වූත් කියන්නේ පුදුම සහගත කාරණා 8ක් තියෙනවා කියනවා. ආන්ගේ කාරණා 8 දැකලා අසුරයෝ මහා සාගරයට කැමති වෙනවා කිව්වා. ඉතින් මේ මහා සාගරයේ තියෙන කාරණා 8 ඒ වෙලාවේ ඒ පහාරාද අසුරයා කියනවා භාගතුන් වහන්සේ ළඟ. දැන් බලන්න පින්වත්නි මේ කතා බහ සිද්ධ වෙන්නේ මීට වර්ෂ 2500කට 600කට කලින්. මේ කතා බහ සිද්ධ වෙන්නේ කවුරුන් එක්කලාද? බුදු කෙනෙක් සමග. ඊළඟ අසුරයන්ගේ නායකයෙක්. අසුරයන් පාලනය කරන නායකයෙක්. දැන් අසුර පිරිස කියලා කියන්නේ සුළු සංඛ්‍යාවක් නෙවෙයි. කෝටි ගණනක්, විශාල ගණනක්, විශාල පිරිසකට නායකයෙක් තමයි පහාරාද අසුරයා. එතකොට බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මේ ලෝකේ ඉන්න උතුම්ම මනුස්ස රත්නය නේ. මේ ලෝකේ පමණක් නෙවෙයි. මනුස්ස ලෝකේ, දිව්‍ය ලෝකේ, බ්‍රහ්ම ලෝකේ උතුම්ම මනුස්ස රත්නය. කියනවා බුදුරජාණන් වහන්සේ යම් වෙලාවක දිව්‍ය ලෝකේ වැඩම කරනවා. ඒ වැඩම කරාම දිව්‍ය ලෝකයේ දෙවියන් බොහොම බලවත්නේ. බොහොම ලස්සනයි. දිව්‍ය ලෝකයේ දෙවියන්ට ශරීරයේ දාඩිය දාන්නේ නැහැ. ශරීරයේ කිලිටි වෙන්නේ නැහැ. කුණු දූවිලි ගෑවෙන්නේ නැහැ. සැපවත් ජීවිතයක්. පිනෙන් සකස් වෙච්ච ජීවිතයක්. නමුත් භාගතුන් වහන්සේ මනුස්ස ලෝකේ මිනිසෙක්. නමුත් බුදුරජාණන් වහන්සේ දිව්‍ය ලෝකේ වැඩම කරාම දිව්‍ය ලෝකයේ යම් බල සම්පන්න දෙවි කෙනෙක් ඉන්නවද? ලස්සන දෙවි කෙනෙක් ඉන්නවද? ඒ සියලු දෙවිවරු අභිභව බුදුරජාණන් වහන්සේ බබලනවා කියනවා. බලන්න. ඊළඟ භාගතුන් වහන්සේ බ්‍රහ්ම ලෝකයේ වැඩම කරනකොට බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්මයින් පරදලා බුදුරජාණන් වහන්සේම බබලනවා කියනවා. කැපී පෙනෙනවා කියනවා. ඉතින් එතකොට ඒ වගේ භාගතුන් වහන්සේ එසේ ඉන්න භාගතුන් වහන්සේ අර පහාරාද අසුරයා එක්ක සාකච්ඡා කරන කතා බහක් තමයි මේ සිද්ධ වෙන්නේ. දැන් බලන්න සාමාන්‍ය මිනිස්සු මේ කතා බහ කරනවද? අපි සාමාන්‍ය ලෝකේ. දැන් වැදගත් මිනිස්සුන්ගේ කතා බහක් මේ නේ. බුදු කෙනෙක් එක්ක සිදු කරන කතා බහක්. ඊට පස්සේ ඒ පහාරාද අසුරයා කියනවා පළවෙනි කාරණාව වුණ ස්වාමීනි මහා සමුද්‍රය අනුපිළිවෙලින් ගැඹුරු වේ. මහා සමුද්‍රයේ ගැඹුර තියෙන්නේ පටන් ගත්ත තැනම ගැඹුරු නෑ කියනවා. ක්‍රමයෙන් තමයි මහා සාගරයේ ගැඹුර දක්වා යන්නේ. අනුපිළිවෙලින් යට නැමුනේ වේ. අනුපිළිවෙලින් ඉදිරියට බර වූයේ වේ. පටන්ගත් තැනම ප්‍රපාතය නොවේ. ස්වාමීනි යම් හේකින් මහා සමුද්‍රය අනුපිළිවෙලින් ගැඹුරු වේද? ආන්ගේ මහා සමුද්‍රය ටිකෙන් ටික තමයි ගැඹුර කරා යන්නේ. එහෙම නේද? පටන් ගත්ත තැනම විශාල ගැඹුරක් නෑ. යම් දුරක් අපට ඇවිදගෙන යන්නත් පුළුවන්. ටිකෙන් ටික තමයි මහා සාගරය
ගැඹුර දක්වා යන්නේ. ආන් ඒ නිසා මේ අසුර පිරිස් මහා සාගරයට කැමතියි කිව්වා. ඒ කාරණාව නිසා මහා සාගරයට කැමතියි කිව්වා. ඊළඟ දෙවෙනි කාරණාව කියනවා තවද ස්වාමීනි මහා සමුද්‍රය පිහිටි ස්වභාවය ඇත්තේ වෙයි වෙරළ ඉක්මවා නොයයි. ස්වාමීනි යම් හේකින් මහා සමුද්‍රය වෙරළ ඉක්මවා නොයයිද? ස්වාමීනි මෙය මහා සමුද්‍රයේ තියෙන දෙවෙනි ආශ්චර්ය කාරණාවයි. මේ නිසා අසුරය මහා සාගරයට කැමතියි කිව්වා. ඒ කියන්නේ මහා සාගරේ වෙරළෙන් සීමා වෙනවා. එහෙම නේද? වෙරළෙන් මහා සයුර සීමා වෙනවා. වෙරළ ඉක්මව යන්නේ නැහැ. රැල්ල ගහන්නේ වෙරළට පමණයි. ආන්ගේ වෙරළ සීමා කරගෙන මහා සමුද්‍රයේ තියෙන නිසා ඒ මහා සාගරයට කැමතියි කිව්වා. ඊට පස්සේ තවද ස්වාමීනි මහා සමුද්‍රය දැන් තුන්වෙනි කාරණාව කියන්නේ. මහා සමුද්‍රය මලකුණු සමග වාසය නොකරයි. මහා සාගරයේ යම් මලකුණක් ඇද්ද ඒ වහාම රළ පහරින් වෙරළට ගොඩ ගසයි කියනවා. දැන් අපි දැකලා නැද්ද මහා සාගරයේ මැරිච්ච මාළු ඔක්කොම වෙරළට ගොඩ ගහනවා. නේ විශාල තල්මස්සු මැරුණාම රැල්ලට නිකම්ම වෙරළට ගොඩ ගහනවා. දැන් සුනාමි කාලේ මිනිස්සු මැරුණා. ඒ මිනිස්සු මොකද උනේ? හැම දිනම වගේ වෙරළට ගොඩ ගැහුවා. මිනිස්සෙක් සාගරේ ගිහිල්ලා මැරුණාම ඒ මිනිස්සයා රැල්ලට ආපහු ගොඩ ගහනවා. අන්න ස්වාමීනි ඒ නිසා ඒ මහා සාගරයේ තියෙන මලකුණු, ජරාව කුණු ආදිය රැල්ලෙන් වෙරළට ගොඩ ගසන නිසා මහා සාගරයේ මලකුණු වාසය කරන්නේ නැති නිසා ඒ මහා සාගරයට අසුරය කැමතියි කිව්වා. ඊළඟ ස්වාමීනි යම් කිසි මහා නදීහු වෙද්ද එනම් ගංගා යමුනා අචිරවතී සරබු මහි. දැන් මේ ගංගා යමුනා ගංගා කියලා කියන්නේ ඉන්දියාවේ තියෙන විශාල ගංගා. ගංගා පහක් කියනවා මෙතන. ගංගා යමුනා අචිරවතී සරබු මහි. එතකොට මේ ගංගා වලින් ජලය ඇවිල්ලා ඒ සීලූම ජලය මහා සාගරයට එකතු වෙනවා. ගලාගෙන ඇවිල්ලා මහා සාගරය දක්වා ගලනවා. ස්වාමීනි මේ සියලු ගංගා මහා සමුද්‍රයට ගලාගෙන ඇවිල්ලා ඒ සියලු ගංගාවල තියෙන නම් පැරණි නම් ගොත් අත්හරිනවා කියනවා. ඒ සියලු ජලය මහා සමුද්‍රය කියන නාමයට එකතු වෙනවා. දැන් අපි කියමු දැන් යමුනා ගඟේ ජලය මහා සාගරයට ආවට පස්සේ ඒ ජලය යමුනා ගඟේ ජලය කියලා හඳුන්වන්න පුළුවන්ද? බෑ. ඒ සියලුම ජලය මහා සාගරයට එකතු වෙලා ඉවරයි. ආයේ පැරණි මේ ජලය ආවේ යමුනා ගඟෙන්, මේ ජලය ආවේ සරබු ගඟෙන් එහෙම කියන්න බෑනේ. සියලු ජලය මහා සාගරය කියන ගණයට එකතු වෙනවා කිව්වා. ස්වාමීනි මේ කාරණාව නිසාත් මහා සාගරයට අසුරයෝ හරිය කැමතියි කිව්වා. ඊට පස්සේ කියනවා තවද ස්වාමීනි මේ ලෝකයේ යම්බඳු කුඩා මහත් ගංගාවෝ මහා සමුද්‍රයට පිවිසෙනවා කිව්වා. ඒතර මේ ලෝකයේ පුරා තියෙන සීලුබ ගංගාවල ජලයත් මහා සාගරයට එනවා කිව්වා. ඊළඟ ආසින් යම් වැසි ධාරාව වැටෙද්ද ඒනුත් මහා සමුද්‍රය ඒ මහා සමුද්‍රයට ජලය එකතු වෙනවා කිව්වා. ස්වාමීනි මේ සියලු ගංගාවල ජලයත් වැසි ධාරින් එකතු වෙන ජලයත් මහා සාගරයට වැටෙනවාද? නමුත් කිසි දවසක මහා සාගරය පිරෙන්නේ නැහැ කිව්වා. තියෙන ප්‍රමාණයම තමයි. මහා සාගරයේ තියෙන ජලය අඩු වෙන්නෙත් නැහැ කිව්වා. වැඩි වෙන්නෙත් නැහැ කිව්වා. ස්වාමීනි මේ කාරණාව නිසාත් මහා සාගරයේ අසුරයෝ කැමතියි කිව්වා. දැන් මහා සාගරයට මේ ලෝකයේ තියෙන ගංගාවල ජලය එකතු වෙනවානේ. සීලුවම ගංගාවල තියෙන ජලය යන්නේ කොහටද? මහා සාගරයට. දැන් ඔබ අහලා තියෙනවද දන්නේ ඇමර්සන් ගංගාව කිලෝමීටර් ගාණක් පළලයි කියනවා ගම් මෝය සාගරයට එකතු වෙන තැන. විශාල ජල ස්කන්ධයක් සාගරයට එකතු වෙනවා. ඊළඟ දඹදිව දින විශාල ගංගා වල ජලය සාගරයට එකතු වෙනවා. ඒ වගේම වැස්සෙනුත් ජලය සාගරයට එකතු වෙනවා. නමුත් කවදාවත් සාගරේ පිරෙන්නේ නැහැ කිව්වා. අඩු වෙන්නේ නැහැ කිව්වා. ඉතින් මේ කාරණාව නිසා අසුරය මහා සාගරයට හරිය කැමතියි කිව්වා. ඊට පස්සේ කියනවා හයවෙනි කාරණාව. දැන් කාරණා පහක් කිව්වා. ස්වාමීනි මහා සමුද්‍රය එකම රස වූ ලුණු රසයෙන් යුක්තය. සාගරයේ තියෙන සීලුවම ජලය ලුණු රහයිනේ. ස්වාමීනි යම් හේකින් මහා සමුද්‍රය එකම වූ රස ලුණු රසයෙන් යුක්ත වෙයිද? ස්වාමීනි මේක මහා සමුද්‍රයේ තියෙන 6 වෙනි ආශ්චර්යවත් කාරණාවක් කිව්වා.
මේ කාරණාව නිසා අසුරයෝ මහා සාගරයට කැමතියි කිව්වා. දැන් මහා සාගරයේ තියෙන ජලය කොතනින් ගත්තත් ලවණ රහයි, ලුණු රහයි. හැම තැනකම තියෙන ජලය ලුණු රහයි. වෙනසක් නැහැ. ඒ නිසාත් මහා සාගරයට මේ අසුරයෝ කැමතියි කිව්වා. ඊළඟ 7 වෙනි කාරණාව කියනවා. ස්වාමීනි තවද මහා සමුද්‍රයේ බොහෝ මැණික් වර්ග තියෙනවා කිව්වා. රත්තරන් තියෙනවා කියනවා. වටිනා කියන රුවන් තියෙනවා කියනවා. මුතු මැණික්, වෛරෝඩි මාණික්‍ය, ඒ වගේම හග්ගෙඩි, සිලා, පබළු, රිදී, රත්තරන්, පද්මරාග, මසාර ගල් කියන වටිනා කියන මුතු මැණික් ආදිය මහා සාගරයේ තියෙනවා කියනවා. ස්වාමිනී මේ මහා සාගරයේ බොහෝ වස්තුව තියෙන නිසා, බොහෝ රන් රිදී මුතු මැණික් ආදිය තියෙන නිසා මේ අසුරිය මහා සාගරයට කැමතියි කිව්වා. දැන් බලන්න මහා සාගරයේ තුල වටිනා කියන දේවල් තියෙනවා එහෙනන්නේ. දැන් මේ ලෝකෙන් වැඩිපුරම තියෙන ගොඩබිමද ජලයේද? ජලයේනේ. ඒ නිසා ගොඩබිමේ තියෙන වස්තු වලට වඩා වස්තු සම්භාරයක් මහා සාගරයේ තියෙනවා. ඒක තමයි සත්‍යය. දැන් ගොඩබිම තියෙන රත්තරන් මුතු මැණික් වලට වඩා විශාල සංඛ්‍යාවක්, විශාල ප්‍රමාණයක් මහා සාගරයේ වස්තු තියෙනවා. දැන් මේ පිංගුතුන් අහලා තියෙනවද දන්නේ? එක අවස්ථාවක අපගේ භාගතුන් වහන්සේ දේශනා කරනවා තිරිසන් ලෝකය ගැන. තිරිසන් ලෝකේ ගොඩාක් විචිත්‍රයිනේ. ගොඩාක් ප්‍රභේද තියෙනවා. ඒකාකාරී නෑ. එතකොට ගොඩබිම නොයෙකුත් වර්ගවල සත්තු ඉන්නවා. ගණනින් කියන්න බැරි තරම් සත්ත්ව වර්ග ඉන්නවා. දැන් කුහුඹව ගත්තොත් එහෙම කුහුඹ විශාල ප්‍රමාණයක් ඉන්නවා එක එක වර්ගවල. සීපා විශාල ප්‍රමාණයක් ඉන්නවා. සර්පය විශාල ප්‍රමාණයක් ඉන්නවා. විස අධිකම සර්පයා ඉන්නේ කොහෙද? මහ මුහුදේ. ගොඩබිම නෙවෙයි. එතකොට මේ ගොඩබිම තියෙන තිරිසන් ලෝකයේ විචිත්තත්වයට වඩා විශාල විචිත්‍රත්වය සංකීර්ණ බවක් මහා සාගරයේ ඉන්න තිරිසන් සතුන් අතර තියෙනවා කියනවා. බලන්න. එනේ ගොඩබිම ඉන්න සත්තුන්ට වඩා සංකීර්ණ බවක් මහා සාගරයේ සත්තු අතර තියෙනවා කියනවා. ඉතින් ඒ වගේ කියන මහා සාගරයේ බොහෝ වස්තු තියෙනවා කියනවා. මුතුමැණික් ආදිය තියෙනවා කියනවා. මෙන්න මේ කාරණාව දැකලත් අසුර පිරිස් මහා සාගරයට හරිය කැමතියි කිව්වා. ඊළඟ තවද ස්වාමීනි මේ මහා සමුද්‍රය සුවිශාල සතුන්ට නිවාසයක් වෙනවා කිව්වා. විශාල සතුන්ට නිවහනක් වෙනවා කිව්වා. කියනවා එහිලා මේ වගේ සත්වය මහා සාගරේ ඉන්නවා කියනවා. ඔන්නේ මේ මහා සාගරේ ඉන්නේ විශාල ශරීර තියෙන සත්තුන්ගේ නම් කියනවා. කියනවා තිමි, තිමිංගල, තිමිර පිංගල, ඒ වගේ මසුරයෝ, නාගයෝ, ගාන්ධර්වයෝ මේ මහා සමුද්‍රයේ යොදුන් 100 ගණන් ඇති ශරීර තියාගෙන ඉන්නවා කියනවා. කියන්නේ කිලෝමීටර ගණන් දිග විශාල ශරීර ඇතුව ඒ සත්වය වාසය කරනවා කියනවා. ස්වාමීනි මේ විශාල සත්වයින්, මහා සත්වයින් මහා සාගරයේ වාසය කරන එක දැකලත් අසුරයෝ මහා සාගරයට කැමතියි කියනවා. දැන් සමහර අසුරයෝ ඉන්නවා කියනවා විශාල ශරීර තියෙන කිලෝමීටර ගණන් යොදුන් ගණන් විශාල ශරීර තියෙන අසුරයෝ ඉන්නවා කියනවා. මේගොල්ලෝ ඉන්නේ මහා සාගරයේ. ඊළඟ තිමි කියලා සත්වයෙක් ඉන්නවා. තිමිංගල කියලා සත්වයෙක් ඉන්නවා. තිමිර පිංගල කියලා සත්වයෙක් ඉන්නවා. මේගොල්ලෝ මාළුව වගේ කියනවා. දේශන සඳහන් වෙනවා විශාල තල්මස්සු වගේ විශාල ශරීර තියෙන සත්වයෝ. මේගොල්ලෝ සාමාන්‍ය හැට පේන්නේ නැහැ. දැන් අසුරයෝ පේන්නෙත් නැහැ නේ අපට. නාගයෝ පේන්නෙත් නැහැ. ගාන්ධර්වයෝ පේන්නෙත් නැහැ. ඒ වගේ සාමාන්‍ය මිනිස් ඇසට පේන්නේ තිරිසන් සත්වයනුත් ඉන්නවා. දැන් නාග ලෝකය කියන්නේ තිරිසන් ලෝකයක්. අහලා තියෙනවද ඒක? නාග ලෝකය කියලා කියන්නේ තිරිසන් ලෝකයක්. ඒ කියන්නේ දැන් අපි සාමාන්‍ය හැට පේන නාගයෝ නෙවෙයි. යම් සැපයක් තියෙන, යම් පිනකින් විපාකයක් විදිහට හැදුණු සැපයක් තියෙන නාග ලෝකයේ නාගයන් මේ ලෝකේ ජීවත් වෙනවා. මහා සාගරය අසුරු කරගෙන. මිනිස්සුන් අතරත් ඉන්න පුළුවන්. එතකොට ඒගොල්ලෝ තයිති වෙන්නේ තිරිසන් ලෝකෙට. සාමාන්‍ය හැට පේන්නේ නැහැ. ඒ වගේ යොදුන් ගණන්, කිලෝමීටර ගණන් ශරීර විශාල තිමි කියන සත්වයා, තිමිංගල කියන සත්වයා, තිමිර පිංගල කියන සත්වයා, විශාල ශරීර තියෙන අසුරයෝ, විශාල ශරීර තියෙන නාගයෝ මහා සාගරය අසුරු කරගෙන වාසය කරනවා කියනවා. එතකොට මේ කාරණාව නිසා අසුර පිරිස් මහා සාගරයට කැමතියි කියලා ඒ පහරා දසුරයයි වෙලාවේ ප්‍රකාශ කළා. දැන් බලන්නේ පහරා දසුරයා බුදුරජාණන් වහන්සේ ළඟ මහා සාගරයට කැමතියි කියලා කාරණා 8ක් ඒ වෙලාවේ පෙන්වා දුන්නා.
දැන් එතකොට මේ දේශනාවේ පින්වත් සඳහන් වෙන්නේ මේ මහා සාගරයේ තියෙන මේ කාරණාට ඇසුරු කරගෙන මේ කාරණාට උපමා කරගෙන අපගේ බුදුරජාණන් වහන්සේ මේ බුද්ධ ශාසනය ගැන දේශනා කරන කාරණා 8ක් තියෙනවා. ඒක තමයි බොහෝම ආශ්චර්යමත් කාරණා 8. අපට හිතට පහදීමක් ඇති වෙන, සතුටක් ඇති වෙන බුද්ධ ශාසනය ගැන පැහැදීමක් ඇති වෙන කාරණා 8ක් ඊළඟට අපගේ භාගතුන් වහන්සේ පෙන්වා දෙනවා. ඔබ හොඳට අහගන්න මේ කාරණා 8. කියනවා ස්වාමීනි මහා සමුද්‍රයේ ආශ්චර්ය වූ අద్භූත වූ මේ 8ක් වූ ධර්මයන් නැත්තේය. ආන්ගේ කාරණාට දැකලා අසුරයෝ මහා සමුද්‍රයේ සිත් තලවාගෙන වාසය කරනවා. ඊට පස්සේ අසුරය අහනවා ස්වාමීනි මේ ධර්ම විනයේ මේ බුද්ධ ශාසනය තුල මේ ධර්ම විනය තුල පැවිදි වෙලා ඉන්න භික්ෂුන් වහන්සේලා මේ බුද්ධ ශාසනයට හරිය කැමති නේද? දැන් මේ පැවිදිලා ඉන්න භික්ෂුන් වහන්සේලා ඔබ වහන්සේගේ බුද්ධ ශාසනයට හරිය කැමති නේද කියලා ඇහුවා. ස්වාමීනි මේ බුද්ධ ශාසනයට කුමක් දැකලාද? බුද්ධ ශාසනයේ කුමක් දැකලාද මේ භික්ෂුන් වහන්සේලා මෙච්චර මේ ශාසනයට කැමති? කිව්ව පහාරාදේනේ මේ භික්ෂූහු ධර්ම විනයේ සිත් තලවාගෙන ඉන්නේ කිව්වා. මේ බුද්ධ ශාසනයට මේ භික්ෂුන් වහන්සේලා හරිය කැමතියි කිව්වා. ස්වාමීනි මේ ධර්ම විනයේ මොන දේවල් දැකලාද? මොන වගේ ආශ්චර්යමත් වූ දේවල් දැකලාද? අద్భుත වූ දේවල් දැකලාද? මෙච්චර මේ භික්ෂුන් වහන්සේලා මේ ධර්මයට කැමති කියලා ඇහුවා. දැන් ඒ කාලේ භික්ෂුන් වහන්සේලා හිටියනේ. තමන්ගේ දිවි දෙවෙනි කොට ධර්මයේ හැසිරුණා. තමන්ගේ ජීවිතේ පළමු තැන නෙවෙයි. පළමු තැන මොකද්ද? මාර්ගය. ධර්මයේ පළමු තැන. ජීවිතේ දෙවෙනි තැන. ඒ කියන්නේ උන්වහන්සේලා ජීවිතේ නැති වුණත් තමන්ගේ මාර්ගය බිඳගත්තේ නැහැ. තමන්ගේ සීලය කඩාගත්තේ නැහැ. ජීවිතේ නැති වුණත් ඒ සීලය ආරක්ෂා කළා. ඒක භික්ෂුන් වහන්සේ නමක් හිටියා කියනවා. දැන් ස්වාමීන් වහන්සේ සිල්පදයක් තියෙනවනේ ගස් කොළන් සිදලන්න බෑ කියලා. එතකොට ඒ භික්ෂුන් වහන්සේ දවසක් හොරුන්ට අහු වුණා. මේ හොරු අමු වැලකින් ඒ භික්ෂුන් වහන්සේව ගහකට තියලා බැඳා කියනවා. බැඳලා ගියා කියනවා. ඊට පස්සේ වනයේ ගින්නක් ඇති වුණා. දැන් ගින්න පිච්චීගෙන ගින්න ළඟට එනවා. නමුත් ඒ භික්ෂුන් වහන්සේ අර වැල කඩාගත්තොත් එහෙම සිල්පදේ හානි වෙන්න පුළුවන්. නමුත් ඒ භික්ෂුන් වහන්සේ වැල කඩා ගන්න පුළුවන්කම තියෙනවා. නමුත් කඩා ගන්න නැතුව ගින්නට පිච්චිලා අපවත් වුණා කියනවා. සීල ආරක්ෂා කරගත්තා. සීලය පළුදු කරගත්තේ නැහැ. ආන් ඒ වගේ ධර්මයට බොහෝම කැමැත්තෙන් බුද්ධ ශාසනයේ පිළිසරණක් බලාපොරොත්තු වෙමින් ඒ භික්ෂුන් වහන්සේලා මේ ධර්මයේ හැසිරෙනවා. දැන් භික්ෂුන් වහන්සේලා කෙලෙස් තවන වීරියෙන් දිවි දෙවෙනිකට ධර්මයේ හැසිරෙන කාරණා කීපයක් තියෙනවා. එකක් තමයි උන්වහන්සේලා දන්නවා සසර ගමනේ ස්වභාවය ගැන. තමන්ගේ ජීවිතයේ තියෙන සත්‍ය ස්වභාවය ගැන. පිළිසරණ කොතනද කියලා දන්නවා. ආන් ඒ නිසා ඒ භික්ෂුන් වහන්සේලා කියනවා බුද්ධ කාලේ අපේ ලංකාවෙත් දුතාංග සමාදන් වෙලා කෙලෙස් තවමින් ධර්මයේ හැසිරුණා කියනවා. ඒක දුතාංගයක් තමයි තුන් සිවුරෙන් පමණක් ජීවත් වෙන එක. තුන් සිවුර කියලා කියන්නේ තනිපට සිවුරත්, දෙපට සිවුරත්, අදන සිවුරත්. එතකොට සිවුරු තුනයි. ඒ සිවුරු තුනෙන් තමයි කියනවා උන්වහන්සේලා ජීවත් වුනේ. වෙන කිසියම් වෙන අතිරේක චීවරයක් පාවිච්චි කරන්නේ නැහැ. දැන් අපිට එහෙම තියනවද? ඇඳුම් තුනකින් ජීවත් වෙන්න පුළුවන්ද? බෑනේ. ඊට පස්සේ පින්ඩ පාතෙන් විතරක් යපුණා කියනවා. පාත්‍රයෙන් විතරක් දන් වැළඳුවා කියනවා. ඊට පස්සේ අසනීප වුණාම කිසිම බෙහෙතක් ගන්න නැතුව තමන්ගේම කියනවා පූතිමුත්ත බේසජ්ජය කියලා. ඒකෙන් විතරක් යපුණා කියනවා. ඊට පස්සේ රුක්ඛ මූලිකාංගය ඒ දුතාංගයේ සමාදන් වෙලා ආරක්ෂා කරනකොට ගහක් යට පමණයි වාසය කරන්න කියනවා. වහලක් යටකට යන්නේ නැහැ කියනවා. අඩුම තරමේ ගල් ගුහාවකටවත් යන්නේ නැහැ කියනවා. කුටියකට යන්නේ නැහැ කියනවා. ගහක් යටකට වෙලා වාසය කරනවා. ඒ වගේ කෙලෙස් තවමින් ධර්මයේ හැසිරුණා. දැන් ඒක භික්ෂුන් වහන්සේ නමක් හිටියා. ඒ භික්ෂුන් වහන්සේ පැවිදි වෙලා හුදකලාවේ බණ භවනා කරගෙන මහා වනයකට වෙලා හිටියා. දවසක් මේ භික්ෂුන් වහන්සේ ඝාතනය කරන්න තමන්ගේ බිරිඳම ඝාතනය කරන්න සල්ලි දීලා පිරිසක් එව්වා. සොරු කල්ලියක්. ඒ සොරු කල්ලිය ඇවිල්ලා භික්ෂුන් වහන්සේ මරන්න හැදුවා. ඝාතනය කරන්න හැදුවා. භික්ෂුන් වහන්සේ කියා හිටියා
පින්වත්නි, මම තාම මේ බුද්ධ ශාසනයේ ස්ථිර පිළිසරණක් ලබාගෙන නැහැ. ඒ නිසා මට දවසක් කල් දෙන්න කිව්වා. මං ස්ථිර පිළිසරණක් ලබා ගන්න උත්සාහ කරනවා. මට දවසක් කල් දෙන්න. ඒ දවසෙන් පස්සේ මාව ඔබලා කැමති දෙයක් කරගන්න කිව්වා. ඉතින් හොරු කැමති වුණේ නැහැ. ඊට පස්සේ භික්ෂුන් වහන්සේ මොකද කරේ? ළඟ තිබ්බ ගලක් අරගෙන තමන්ගේ දනිස් දෙකට ගහගත්තා. දනිස් දෙකම තලා ගත්තා කියනවා. කිව්ව හොරුනි, දැන් මට යන්න බෑ, ඇවිදින්න බෑ. ඒ නිසා ඔබලාට පුළුවන් කැමති දෙයක් මට කරන්න. මට දවසක් කල් දෙන්න. මට තව කරගන්න දේවල් තියෙනවා. දැන් ස්ථීර පිළිසරණ කියලා කියන්නේ මොකද්ද? මග්ගඵල, සෝතාපන්න ඵලය, සකදාගාමි ඵලය, අනාගාමි ඵලය, අරහත්ත්වය. ඒතර මේ මග්ගඵල හතරෙන් එක ඵලයකට හරිපත් වුණා කියන්නේ ස්ථීර පිළිසරණක් ලබා ගත්තා. ඉතින් මේ භික්ෂුන් වහන්සේ කිසියම් මග්ගඵලයක් කියනකොට ලැබලා නැහැ. දැන් මග්ගඵලයක් ලබා ගන්න නැතුවයි මේක කතා කරන්නේ. දනිස් දෙක තලා ගත්තේ මග්ගඵල නොලබා. ඒ වගේ වීරියක් මේ ශාසනයට ආසා කරන බවක් දිවි දෙවෙනි කොට ධර්ම හැසිරීමක් භික්ෂුන් වහන්සේලාගේ තිබුණා. ඊට පස්සේ භික්ෂුන් වහන්සේ හොරු කැමති වුණා. දවසක් එක රැයකින් පහවදා උදේ වෙනකොට මේ භික්ෂුන් වහන්සේ රහත් වුණා. අරහත්ත්වයට පත් වෙලා පහවදා භික්ෂුන් වහන්සේ පිරිනොම් පෑවේ, මරුන් කෑවේ. ඉතින් ඒ වගේ භික්ෂුන් වහන්සේලා හරි කැමතියි කිව්වා මේ ධර්ම විනයට. ඇහුවා ස්වාමීනි, මේ භික්ෂුන් වහන්සේලා මෙච්චර කැමති මොනවද දැකලාද මේ බුද්ධ ශාසනයේ? ආන් ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ ලස්සන කාරණා දේශනා කරනවා. භාගතුන් වහන්සේ කියනවා, දේශනා කරන පහරාදීනි, මේ මහා සමුද්‍රය, දැන් අර කලින් කියපු කාරණාට තියෙනවනේ, මේ මහා සමුද්‍රය අනුපිළිවෙලින් ගැඹුර දක්වා යනවා කිව්වා. අසුරය මේ නිසා මහා සාගරයට කැමතියි කිව්වා. පහරාද ඒ වගේම තමයි කිව්වා. මේ බුද්ධ ශාසනයත් මේ ධර්ම විනයත් පටන් ගත්ත තැනම අමාරු නෑ කිව්වා. පටන් ගත්ත තැනම ගැඹුරු නෑ කිව්වා. ක්‍රමයෙන් තමයි කිව්වා මේ ධර්මයේ ජීවිතේ පුරුදු කරගන්න තියෙන්නේ. ටිකෙන් ටික තමයි මේ ධර්මයේ ගැඹුර දක්වා යන්න තියෙන්නේ. හරියට පඩි පෙලක් නගිනවා වගේ. එකපාරම දුර තියෙන පඩියට කකුල තියන්න බෑ. තමන්ගේ ළඟ තියෙන පඩිය ඉඳලා පටන් ගන්න ඕනේ. ඒ වගේ කිව්වා. අනුපිළිවෙලින් මේ ධර්මයේ පුරුදු කරගන්න තියෙන්නේ. ආන් ඒ නිසා භික්ෂුන් වහන්සේලා මේ ධර්ම විනයට හරිය කැමතියි කිව්වා. මම කොච්චර ලස්සන කාරණාවක්ද නේ? ධර්මයේ පුරුදු කරගන්න තියෙන්නේ ටිකෙන් ටික. දැන් අපි මේ ජීවිතේ යම් පිනකින් අපිට මනුස්ස ලෝකයේ ධර්මපද අහන්න හම්බුණා. ඒ ධර්මයේ සඳහන් වෙනවා දන් දෙන්න ඕනේ, පින් කරන්න ඕනේ, සීල ආරක්ෂා කරන්න ඕනේ, භාවනා කරන්න ඕනේ. දැන් අපිට කෙනෙකුට මුලින්ම භාවනා කරගන්න පුළුවන්ද? මුලින්ම විනාඩි 5ක් භාවනා කරයි. දෙවෙනි දවසේ 10ක් භාවනා කරයි. එකපාරම පැය දෙක තුනක් වඩින්න පුළුවන්ද? භාවනා කරන්න තියා වාඩිලවත් ඉන්න බෑනේ නේ. ඉතින් ඒ නිසා භික්ෂුන් වහන්සේලා කැමති කිව්වා මේ ටිකෙන් ටික අනුපිළිවෙලින් ධර්මයේ පුරුදු කර ගැනීමක් තියෙන නිසා මේ ධර්ම විනයට හරිය කැමතියි කිව්වා. ඊළඟ දෙවෙනි කාරණාව කියනවා. පහරාදීනි, යම්සේ මහා සමුද්‍රය වෙරළ ඉක්මවා නොයයිද? වෙරළින් සීමා වෙලා තියෙනවද? අන්න ඒ නිසා අසුරිය මහා සාගරයට කැමති වෙනවා. පහරාද ඒ වගේ තමයි කිව්වා. මේ බුද්ධ ශාසනයෙත් සීමාවක් තියෙනවා කිව්වා. මොකද්ද සීමාව? සීලය. භික්ෂුන් වහන්සේලා සීලයෙන් සීමා වෙලා ඉන්නේ කිව්වා. සීල ඉක්මවා යන්නේ නැහැ. දැන් සීල ඉක්මවා ගියා කියන්නේ මොකද්ද? දැන් මහා සාගරය, ඔන්න මහා සාගරයේ ජලයේ කොටසක් වෙරළ ඉක්මවා යනවා. ඉක්මවා ගියාට පස්සේ ඒ ජලයට මහා සාගරය කියලා කියන්න පුළුවන්ද? බෑ. මහා සාගරයේ තියෙන ජලයට තමයි කියන්න පුළුවන් මහා සාගරය කියලා. අන් ඒ වගේ කිව්වා. මේ බුද්ධ ශාසනයේ සීලයකින් සීමා වෙලා තියෙන්නේ. යම් කෙනෙක් සීල ඉක්මවා යනවාද? අර ජලය මහා සාගරය ඉක්මවා ගියාට පස්සේ මහා සාගරය කියන්න බෑ වගේ. බුද්ධ ශාසනය ඉක්මවා ගියාට පස්සේ එයා බුද්ධ ශාසනය කෙනෙක් කියලා කියන්න බෑ කිව්වා. බලන්න. ඒ නිසා භික්ෂුන් වහන්සේලා සීලයකින් සීමා වෙලා මේ ධර්ම විනය පවතින නිසා මේ ශාසනයට හරි කැමතියි කිව්වා. දැන් ගිහි අයට භාගතුන් වහන්සේ දේශනා කළ සිල්පද කීයක්ද? 5ක් දේශනා කළා. පොයේ දවසට උපෝසථ දවසට දේශනා කළා 8ක් ආරක්ෂා කරන්න කියලා. බ්‍රහ්මචාරී සීලයත් සමග. එතකොට සාමණේර භික්ෂුන් වහන්සේලාට කිව්වා සිල්පද 10ක්
සාමණේර දස සීලය ආරක්ෂා කරන්න කියලා. ප්‍රාතිමෝක්ෂ සංවර සීලයට, ඒ කියන්නේ උපසම්පදා ස්වාමීන් වහන්සේලාට භාගතුන් වහන්සේ පැනෙවුවා සිල්පද 227ක්. එතකොට මේ වගේ සීලයකින් සීමා වෙලා, ප්‍රතිපත්තියකින් සීමා වෙලා තමයි මේ ධර්ම විනය පවතින්නේ. මේ දේ දැකලත් භික්ෂුන් වහන්සේලා මේ ධර්ම විනයට හරිය කැමතියි කිව්වා. දැන් අපි මුලින් කතා කරේ පිළිවෙලින් මේ ධර්ම පුරුදු කරගන්න තියෙන්නේ කියලා. ඒක ලස්සන උපමාවක් තියෙනවා. අපගේ භාගතුන් වහන්සේ අවස්ථාවක දේශනා කළා පින්වත්නි, වාසි ජටෝපම සූත්‍රයේ. ඒක කියන්නේ වෑමිට. වෑය කියන දේ අහලා තියෙනවද? වෑය කියලා කියන්නේ පොරව වගේ උපකරණයක්. ඒ උපකරණය ගන්නෙ ලී රහින්න. දැකලා තියෙන සමහර අය. එතකොට මේ වෑය අරගෙන කාලයක් ඒ වෑය පාවිච්චි කරනකොට ඒ මිට ටිකෙන් ටික ගෙවෙනවා. අවුරුදු ගාණක් එක මිට පාවිච්චි කරනකොට ටිකෙන් ටික මිට ගෙවෙනවා. ඕනම උපකරණයක මිටක් ගෙවෙනවා, ලී මිටක් නේ තියෙන්නේ. එතකොට දැන් කෙනෙක් අවුරුදු ගාණක් ගියාට පස්සේ තමයි තේරෙන්නේ දැන් නම් මිට පොඩ්ඩක් ගෙවිලා කියලා. ඒක Tamanට දැන් අද පාවිච්චි කරා. හෙට තේරෙනවද මිට ගෙවුණා කියලා? අද මෙච්චරක් ගෙවුණා. එහෙම තේරෙන්නේ නැහැ. නමුත් කාලයක් ගියාම තේරෙනවා දැන් නම් මිට පොඩ්ඩක් ගෙවිලා. ඒ වගේ කිව්වා. ධර්මයේ පුරුදු කරනකොට අපිට දවසෙන් දෙකෙන් තේරෙන්නේ ධර්මයේ ප්‍රගුණ වීම. තේරුණාද? හෙට වෙනකොට තේරෙන්නේ මෙච්චර ධර්මයේ ප්‍රගුණ වුණා. දැන් මෙච්චරක් මගේ හිත දියුණු වුණා. නමුත් අවුරුදු ගාණක් ගියාම, වස් ගණනක් ගියාම තේරෙනවා දැන් නම් යම් සංවරයක් හිතේ තියෙනවා. දැන් නම් යම් ධර්මයක් මගේ හිතේ දියුණු වෙලා තියෙනවා කියලා Tamanට තේරෙනවා. ඒ වගේ කිව්වා. අර වෑමිට කාලයක් ගියාම ගෙවිලා කියලා තේරෙනවා වගේ කාලයක් ගියාම Tamanට තේරෙනවා. ටිකෙන් ටික නමුත් ධර්මයේ පුරුදු කරගත්තාම ටිකෙන් ටික හරි මේ ධර්මයේ හිතේ දියුණු වීම. ඉතින් භාගතුන් වහන්සේ උපමාව දේශනා කළේ. ඊළඟ තුන්වෙනි කාරණාව කියනවා. පහරාදීනි මහා සමුද්‍රය මලකුණු සමග වාසය නොකරයි. මතකද? මහා සාගරයේ තියෙන මලකුණු, මැරිච්ච මලසිරුඩු හැමදේම රැල්ලට වෙරළට ගොඩ ගහනවා. මේ වගේ කිව්වා. දැන් අර වෙරළ සීමා කරගෙන මහා සාගරයේ තියෙන්නේ. ඒතර මලකුණු සේරම වෙරළට දානවා. ඒතර මහා සාගරේ නෙවෙයි තියෙන්නේ. ඒ වගේ කිව්වා. මේ සංඝය අතර ආශ්‍රමණයෙක් ඉන්නවාද? දුසිල්ලත් භික්ෂුවක් ඉන්නවාද? ආන්ගේ දුසිල්ලත් භික්ෂුව ආශ්‍රමණයා මහා සාගරයටයි අයිති වෙන්නේ නෑ කිව්වා. ගොඩ ගහනවා කිව්වා. බලන්න. එහෙනම් බුද්ධ ශාසනය පිරිසිදුයි නැද්ද? පිරිසිදුයි. බුද්ධ ශාසනයේ ආශ්‍රමණයෙක් ඉන්නවනම්, දුසිල්ලත් භික්ෂුවක් ඉන්නවනම්, ඒ භික්ෂුව එහෙනම් මහා සාගරයට අර මලකුණු අයිති නෑ වගේ බුද්ධ ශාසනයට අයිති නෑ. මේක අවස්ථාවක අසීමත් සිදුවීමක් සිද්ධ වුණා බුද්ධ කාලේ. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නකොට පොහොය කරනවනේ. මේ පිඟුතුන් අහලා ඇති. මාසයකට දෙවතාවක් සති දෙකකට වතාවක් උපසම්පදා ස්වාමීන් වහන්සේලා පොහොය කරනවා. පොහොය කරනවා කියන්නේ තමන්ගේ සිල්පද සිහිපත් කරගන්නවා. එතකොට ඒක බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලෙන් පටන් ගත්ත බොහෝම සාදු සම්මත පිළිවෙලක්. එතකොට භාගතුන් වහන්සේ දවසක් මේ වගේ සංඝයා සමග පොහොය කරන රැස්ුණා කියනවා. සවස් කාලේ. ඔන්න හවස සංඝයා සමග බුදුරජාණන් වහන්සේ රැස්ුණා. ඊට පස්සේ පොහොය කරන්න සූදානම් වුණා. බුදුරජාණන් වහන්සේ භාවනාවෙන් වැඩ ඉන්නවා. සංඝයාත් භාගතුන් වහන්සේ ඉදිරියෙන් වැඩ ඉන්නවා. බුදුරජාණන් වහන්සේ නිහඬයි. නිසුල්මන්. දැන් සංඝයා කතා කළේ නැහැ. ස්වාමීනි අපි වැඩියා කියලා එහෙම කියන්න ගියේ නැහැ. ඊට පස්සේ ඔන්න රෑ වුණා. රෑ වුණාට පස්සේ අපගේ ආනන්ද ස්වාමීන් වහන්සේ නැගිට්ටා කියනවා. සිවුර ඒකාංශ කරගත්තා කියනවා. ආරාධනා කළා. ස්වාමීනි භාගතුන් වහන්සේ මහා සංඝයා වැඩම කරලා ඉන්නවා. රාත්‍රී කාලේ උදා වුණා. ස්වාමීනි අපට පොහොය වදාරණ සීක්වා කියලා ආරාධනා කළා. ඒත් භාගතුන් වහන්සේ නිහඬයි කියනවා. කතා කළේ නෑ කියනවා. ඊට පස්සේ මධ්‍යම රාත්‍රියේ උදා වුණා. රෑ 12 ඒ ආසන්න කාලය උදා වුණා. මධ්‍යම රාත්‍රියේදීත් ආනන්ද ස්වාමීන් වහන්සේ නැගිට්ටා කියනවා. ආයේ සිවුරේකාංශ කරගෙන පවසා සිටියා. ස්වාමිනී භාගතුන් වහන්සේ මධ්‍යම රාත්‍රියේ උදා වුණා. පොහොය දේශනා කරන සේක්වා කියලා ආරාධනා කළා. ඒත් බුදුරජාණන් වහන්සේ
නිහඬව හිටියා. පාන්දර වුණා. දැන් බලන්න පැය ගාණක්නේ භික්ෂුන් වහන්සේලාත් වාඩි වෙලා ඉන්නවා. බුදුරජාණන් වහන්සේත් නිහඬව භවනාවකින් වැඩි ඉන්නවා. පාන්දර වුණා. පාන්දරත් ආනන්ද ස්වාමීන් වහන්සේ නැගිට්ටා. සිවුරේ කාංශ කරගත්තා. ස්වාමීනි පැසුළු යම උදා වුණා. පොහොය දේශනා කරන සේක්වා කියලා ආරාධනා කළා. ඒත් බුදුරජාණන් වහන්සේ නිහඬයි. මෙහෙම පැය ගාණක් ඉඳලා උදෑසන අරුණෝදය උදා වෙන්න පටන් ගත්තා. අරුණෝදය කියලා කියන්නේ ඉර ටිකෙන් ටික උදා වෙන්න පටන් ගත්තා. ආන් ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ කතා කළා. කිව්වා ආනන්ද සංඝයා අපිරිසිදුයි කිව්වා. සංඝයා අපිරිසිදුයි කිව්වා. ආනන්ද සංඝයා සමග අපිරිසිදු භික්ෂුවක් වැඩ ඉන්නවා කිව්වා. බලන්න. ආන් ඒ වෙලාවේ වැඩ හිටිය අපගේ මොග්ගල්ලාන මහරහතන් වහන්සේ 이르දි බලයෙන් අග්‍රයි. දිවසින් බැලුවා කවුද කියලා. ඒ වෙලාවේ දැක්ක කිව්වා සංඝයා අතර දුසිල්ලත් භික්ෂුවක් ඉන්නවා. ඉතින් මොග්ගල්ලාන මහරහතන් වහන්සේ කිව්වා කියනවා භික්ෂුව අපගේ භාගතුන් වහන්සේ ඔබ හඳුනාගත්තා. ඔබ සංඝයා අතර වැඩ ඉන්න සුදුසු භික්ෂුවක් නෙවෙයි. පිටත් වෙන්න කිව්වා. නමුත් භික්ෂුන් වහන්සේ හෙල්ලුන්නේ නැහැ කියනවා. එහෙම හිටියා කියනවා. ඊට පස්සේ දෙවෙනි වතාවටත් කිව්වා. ඒත් නැගිටින්නේ නැහැ. තුන්වෙනි වතාවටත් කිව්වා. නැගිටින්නේ නැහැ. ඊට පස්සේ මොග්ගල්ලාන මහරහතන් වහන්සේ නැගිට්ටා. උන්වහන්සේ දිවසින් පේනවනේ කවුද මේ කියලා. ළඟට ගියා. අතින් අල්ලගෙන එක්කන් ගියා කියනවා බැහැරට. එක්කන් ගිහලා බැහැරට එක්කන් ගිහිලා තමයි ආයේ මොග්ගල්ලාන මහරහතන් වහන්සේ අර සංඝයා අතර වාඩි වුණේ. ඒ වෙලාවේ භාගතුන් වහන්සේ දේශනා කළා මොග්ගල්ලාන හරිය පුදුමයි කිව්වා. මේ භික්ෂුව ඔබ මෙහෙම කියද්දිත් නිහඬව හිටියනේ කියලා කිව්වා. බලන්න. ඉතින් ඒ වගේ බුද්ධ ශාසනයේ අර මහා සාගරයේ මලකුණු නොරඳනවා වගේ අශ්‍රමණයින් දුසිල්ලත් භික්ෂූන් මේ බුද්ධ ශාසනයට අයිති වෙන්නේ නෑ කිව්වා. ශාසනය පිරිසිදුයි කිව්වා. පහරාද මේ කාරණාව දැකලත් භික්ෂුන් වහන්සේලා මේ බුද්ධ ශාසනයට හරිය කැමතියි කිව්වා. බලන්න කොච්චර ලස්සන කාරණාවදනේ. එහෙනම් බුද්ධ ශාසනය කියලා කියන්නේ අපි පහදින්න ඕන හිතේ කිසිම කහටක් නොතියා පහදින්න ඕන කාරණාවක් මේ දේශනා කරන්නේ. ඊට පස්සේ කියනවා පහරාදේනි මේ මහා ගංගා මහා සාගරයට එනවා. මොනවද? ගංගා, යමුනා, සරබු, මහි. මේ සියලු ගංගා සාගරයට ඇවිල්ලා ඒ ගංගාවල ජලය සියලුම ජලස්කන්ධය මහා සාගරය කියන ගණයට එකතු වෙනවා. ආන් ඒ වගේ කිව්වා. මේ බුද්ධ ශාසනයටත් නොයෙකුත් කුල වලින් ශ්‍රාවකීන් පැවිදි වෙනවා. දැන් බුද්ධ කාලයේ තිබුණු කුල ප්‍රධාන කුල කීපයක් තමයි බ්‍රාහ්මණ කුලය, ශාස්ත්‍රීය කුලය, ශුද්‍ර කුලය, වෛශ්‍ය කුලය. ඒතර මේ මොන කුලයෙන් ඇවිල්ලා පැවිදි වුණත් ඒ හැම දිනම ශාක්‍ය ශ්‍රමණ පුත්‍රයන් කියන නාමයට එනවා කියනවා. බුද්ධ පුත්‍රයෝ කියන නාමයට එනවා කියනවා. ඒ පැරණි කුලයන් අදාළ වෙන්නේ නැහැ කියනවා. ස්වාමීනි මේ සංඝයා පහරාදින මේ භික්ෂුන් වහන්සේලා මේ දේ දැකලත් මේ බුද්ධ ශාසනයට කැමතියි කිව්වා. එහෙනම් බුද්ධ ශාසනයේ කුල ભેදයක් තියෙනවද? තියෙන පුළුවන්ද එහෙනම්? බෑනේ. එහෙනම් යම් කෙනෙක් කුල ભેදයක් මේ ශාසනයත් එක්ක ගාව ගන්නවා නම් ඒක හරිද? වැරදි. භාගතුන් වහන්සේ දේශනා කරනවා මොන කුලයෙන් ඇවිල්ලා මේ ශාසනය පැවිදි වුණත් ඒ හැම දිනාම ශාක්‍ය පුත්‍රයෝ, බුද්ධ පුත්‍රයෝ, එක බුද්ධ ශාසනයක ඉන්න ශ්‍රාවකයෝ. ආන්ගේ කාරණාවත් මේ ශාසනයේ තියෙන ආශ්චර්යමත් අద్భుත කාරණාවක්. ඊට පස්සේ කියනවා පහරාදීනි දැන් මේ ලෝකයේ තියෙන නොයෙකුත් ගංගාවල ජලය මහා සමුද්‍රයට එකතු වෙනවා. වර්ෂාවෙනුත් ජලය මහා සමුද්‍රයට එකතු වෙනවා. මේ කොයි ක්‍රමයකට මහා සාගරයේ ජලය එකතු වුණත් මහා සාගරයේ ජලය අඩුවක් හෝ වැඩියක් හෝ වෙන්නේ නැහැ. එකම ප්‍රමාණයෙන් පවතිනවා. කවදාවත් මහා සාගරේ පිරීලා ඉතිරිලා යන්නේ නැහැ. අන්න ඒ වගේ බොහෝ භික්ෂුන් වහන්සේලා අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනොම් පානවා. ඒ කියන්නේ භික්ෂුන් වහන්සේලා අරහත්ත්වේ සාක්ෂාත් කරලා පිරිනොම් පානවා. දැන් මේ බුද්ධ ශාසනයේ කොයිතරම් පිරිනොම් පෑවද? අරහත්ත්වයටපත් වුණාද? කෝටි ගණනක් භික්ෂුන් වහන්සේලා අරහත්ත්වේ සාක්ෂාත් කළා. මේ පිංගුතුන් අහලා ඇති රුවන්වැලි මහා සෑයේ. ඒ මහා සෑයේ ධාතු තැන්පත් කරනකොට ඒ උත්සවයට
අපේ දුටුගැමුණු රජතුමාගේ කාලේ ඒ උත්සවයට කෝටි 96ක් රහතන් වහන්සේලා වැඩියා කියනවා. කෝටි 96ක් හිතලා බලන්න. එතකොට එච්චර රහතන් වහන්සේලා කොයිතරම් අරහත්වේ සාක්ෂාත් කරලා අනුපාදිත පරිනිර්වාණ ධාතුවෙන් පිරිනොම් පෑවත් ඒ පරිනිර්වාණ ධාතුව ඉතිරියක් වෙන්නේ නැහැ කියනවා. පිරෙන්නේ නැහැ කිව්වා. කොයිතරම් භික්ෂුන් වහන්සේලා පිරිනොම් පෑවත් ඒ පරිනිර්වාණ ධාතුව අඩුවක් හෝ වැඩියක් හෝ වෙන්නේ නැහැ කිව්වා. දැන් මේ බුද්ධ ශාසනය පමණක් නෙවෙයිනේ. කලින් බුද්ධ ශාසනවලත් ශ්‍රාවකයන් පිරිනොම් පානවනේ භික්ෂුන් වහන්සේලා. ඊළඟ අනාගතයේ පහළ වෙන මෛත්‍රී බුද්ධ ශාසනයේත් භික්ෂුන් වහන්සේලා පිරිනොම් පානවා. නමුත් කවදාවත් නිවන පිරෙන්නේ නැහැ. ඒ පරිනිර්වාණ ධාතුව පිරීලා ඉතිරිලා යන්නේ නැහැ කිව්වා. මෙන්න මේ කාරණාව දැකලත් භික්ෂුන් වහන්සේලා මේ ශාසනයට හරි කැමතියි කිව්වා. ඊළඟ 6 වෙනි කාරණාව. පහරාදීනි මහා සමුද්‍රය කොතනින් ගත්තත් මහා සමුද්‍රයේ ජලය එකම රහක් තියෙන්නේ. මොකද්ද? ලුණු රස. කොයි තැනින් බැලුවත් මහා සාගරයේ තියෙන ලුණු රහ. මෙන්න මේ වගේ මේ ධර්ම විනය කොතනින් බැලුවත් මේ ධර්ම විනයේත් රසයක් තියෙනවා කිව්වා. මොකක්ද ඒ රසය? පහරාදීනි මේ ධර්ම විනයේ කොතනින් ගත්තත් හැම තැනකම විමුක්ති රසයෙන් යුක්තයි කිව්වා. බලන්න විමුක්තිය කියලා කියන ලස්සන වචනයක්. විමුක්තිය. විමුක්තිය කියලා කියන්න පුළුවන් නිවනටත්. එතකොට කොතනින් මේ ධර්මයේ ගත්තත් අවසානයේ මොකද්ද? අමා මහ නිවනමයි. බුදුරජාණන් වහන්සේගේ අරමුණ මොකද්ද? සියලු සත්වයන් සසර දුකින් එතර කරවීම. ඒ කියන්නේ සියලු සත්වයන් නිවන කරා පැමිණවීම. සියලු සත්වයන් විමුක්තියට පමුණුවාලීම. ආන් ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කොතනින් ගත්තත් විමුක්ති රසයෙන් යුක්තයි කියනවා. ඒ ධර්මයේ ලාභ සත්කාර එක්කලා බැඳිලා නැහැ. ලාභ සත්කාර හොයන පිළිවෙලක් ධර්මයේ නැහැ. වෙන කිසිම බලාපොරොත්තුවක් කිසිම ලාභයක් ප්‍රයෝජනයක් ලෞකික අදහසක් ඒ ධර්මයේ නැහැ කිව්වා. කොතනක් තියෙන්නේ විමුක්ති රසයමයි කිව්වා. අන්න මේ දේ දැකලත් භික්ෂුන් වහන්සේලා මේ ධර්මයට හරි කැමතියි කිව්වා. බන කොයිතරම් ලස්සන කාරණාද මේ බුද්ධ ශාසනයේ තියෙන බොහෝම ලස්සන කාරණා. ඊට පස්සේ කියන පහරාදීනි මේ සාගරයේ නොයෙකුත් වස්තුව තියෙනවා. කලින් කිව්වේ නොයෙකුත් මුතු මැණික් රාන් රිදී මහානීය වස්තු මහා සාගරේ තියෙනවා. අන්න ඒ වගේ මේ ධර්මයේ තුලත් බුද්ධ ශාසනය තුලත් රාන් රිදී මුතු මැණික් වගේ මහානීය වස්තු මේ ධර්මයේ තුල තියෙනවා කිව්වා. ඒ වස්තු මොනවද කියලා කියනවා අපගේ භාගතුන් වහන්සේ. දේශනා කරනවා පහරාද මේ බුද්ධ ශාසනයේ තියෙන රත්නයෝ තමයි වස්තු තමයි සතර සතිපට්ඨානය. සතර සම්‍යක් ප්‍රධාන වීරිය, සතර ඉරිදිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බොජ්ජංග, ආර්යෂ්ටාංගික මාර්ගය. මොනවද මේ? සත්‍තිස් බෝධි පාක්ෂික ධර්ම. එතකොට මේ ධර්ම තමයි කියනවා මේ බුද්ධ ශාසනයේ තියෙන රාන් රිදී මුතු මැණික් වගේ මහානීය වස්තු. දැන් බලන්න පින්වත්නි මේ වගේ සතර සතිපට්ඨානය, සතර සම්‍යක් ප්‍රදාන වීරිය, සතර ඉරිපාද, ආරෂ්ඨාංගික මාර්ගය මේ කාරණා අහන්න හම්බෙන්නේ බුදු කෙනෙක්ගේ මුවින් නේද? වෙන කාගෙන්ද අහන්න හම්බෙන්නේ? පසේ බුදුරජාණන් වහන්සේලාට පවා මේ කාරණා ගෝචර වෙන්නේ නැහැ. උන්වහන්සේලාට මේ කාරණා කියන්න බෑ. එහෙම හැකියාවක් පිළිටන්නේ නැහැ. බුදු කෙනෙකුට පමණයි මේ හැකියාව පිළිටන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේගේ මුවින් තමයි මුලින්ම මේ මහානීය වස්තු මේ ලෝකෙට දායාද වෙන්නේ. දැන් අපට මේ පහුවනේ ඇසල පොය නේද? ඇසල පොයේදී තමයි බුදුරජාණන් වහන්සේ මුලින්ම චතුරාර්ය සත්‍ය මේ ලෝකයට දේශනා කළේ. ඉතින් ඒ වගේ අර මහා සාගරයේ මහානීය වස්තු දැකලා අසුරිය මහා සාගරයට කැමතියි වගේ බුද්ධ ශාසනයේ තියෙන මේ මහානීය වස්තු දැකලා භික්ෂුන් වහන්සේලාත් මහා බුද්ධ ශාසනයට හරිය කැමතියි කිව්වා. ඊළඟ දේශනා කරන පහරාද අවසාන කාරණාව 8 වෙනි කාරණාව. පහරාද මහා සමුද්‍රය සුවිශාල සතුන්ට නිවාසයක් වෙනවා. විශාල ශරීර තියෙන සත්වයින්ට මහා සාගරය නිවහනක් වෙනවා. විශාල ශරීර තියෙන සත්වය උදුම් ගණන් ශරීර තියෙන සත්වය මහා සාගර ඇසුරු කරගෙන වාසය කරනවා.
පහරාද මහා සත්වයින් මහා සාගරයේ වාසය කරනවා වගේ මේ බුද්ධ ශාසනයේ මහා පුරුෂයින්ට වාසස්ථානයක්. මහා පුරුෂයෝ තමයි කිව්වා සෝතාපන්න වෙච්ච ශ්‍රාවකයා, සකදාගාමි වෙච්ච ශ්‍රාවකයා, අනාගාමි වෙච්ච ශ්‍රාවකයා, රහතන් වහන්සේ. මේ මහා පුරුෂයෝ, මහා පුරුෂ රත්නය. සෝතාපන්න ශ්‍රාවකයෙක් කියලා කියන්නේ තමන්ගේ සසර ගමන ආත්ම 7කට කෙටි කරගත්ත මිනිසෙක්, ශ්‍රාවකෙක්. ඒ ආත්ම 7ක් ඇතුළතදී තමන් ඒකාන්තයෙන්ම පිරිනොම් පානවා, අරහත්ත්වේ සාක්ෂාත් කරනවා. අපි එහෙමද? සාමාන්‍ය මිනිස්සු එහෙමද? සෝතාපන්න ඵලයටපත් නොවෙච්ච හැම කෙනාම කවුරුත් දන්නේ නැහැ තමන් කොයිතරම් කාලයක් මේ සසරේ යයිද කියලා. නමුත් සෝතාපන්න ශ්‍රාවකයා දන්නවා තමන්ගේ ජීවිතය ආත්ම 7කට සීමයි. ආන් ඒ වගේ කිව්වා බුද්ධ ශාසනයේ තමයි කිව්වා මේ මහා පුරුෂයන් වාසය කරන්නේ. අපගේ බුදුරජාණන් වහන්සේ පිරිනොම් පාන මොහොතේ උන්වහන්සේගේ අවසන් ශ්‍රාවකයා සුභද්‍ර පිරිවැජියා. ඒ සුභද්‍ර පිරිවැජියාට කියා හිටියා සුභද්‍රේනේ මේ බුද්ධ ශාසනයේ පමණයි කිව්වා පළවෙනි ශ්‍රමණයා වැඩි ඉන්නේ. මේ ශාසනයේ පමණයි කිව්වා දෙවෙනි ශ්‍රමණයා වැඩි ඉන්නේ. මේ ශාසනයේ පමණයි කිව්වා තුන්වෙනි ශ්‍රමණයා, හතරවෙනි ශ්‍රමණයා වැඩි ඉන්නේ. මේ ශාසනයේ පමණයි කිව්වා. කවුද පළවෙනි ශ්‍රමණයා? සෝතාපන්න ශ්‍රාවකයා, සකදාගාමි ශ්‍රාවක රත්නය, අනාගාමි ශ්‍රාවක රත්නය, හතරවෙනි ශ්‍රමණයා තමයි රහතන් වහන්සේ. සුභද්‍ර මේ ශ්‍රාවකයන් 4 දෙනා වෙන කිසිම ආගමක නැහැ කිව්වා. වෙනස් සියලුම ආගම් සියලුම මතවාද මේ ශ්‍රමණවරුන්ගෙන් හිස් කිව්වා. බලන්න. එහෙනම් මේ ලෝකේ සසර දුකින් නිදහස් වෙච්ච කෙනෙක් වැඩි ඉන්නේ කොහෙද එහෙනම්? බුද්ධ ශාසනයක පමණයි. කොයිතරම් මේ ලෝකේ ආගම් තියෙනවද? කොයිතරම් දර්ශන තියෙනවද? මතවාද තියෙනවද? නේ? බලවත් සූක්ෂම සංකීර්ණ මතවාද මේ ලෝකේ තියෙනවනේ. නොයෙකුත් දෙනා පිළිගන්න. හැමෝම මේ ලෝකේ පිළිගන්නේ බුද්ධ ශාසනය නෙවෙයිනේ නේ. නමුත් ඒ කිසිම මතවාදයක කිසිම ආගමක මේ ශ්‍රමණයින් වැඩි ඉන්නේ නැහැ කිව්වා. බුද්ධ ශාසනයක පමණයි කිව්වා මේ මහා ශ්‍රාවකින් වැඩි ඉන්නේ. මගපල්ලාභී ශ්‍රාවකින් වැඩි ඉන්නේ මේ බුද්ධ ශාසනයේ පමණයි. මෙන්න මේ කාරණාව දැකලා භික්ෂුන් වහන්සේලා මේ ශාසනයට හරිය කැමතියි කිව්වා. බලන්නනේ බොහෝම ලස්සන කාරණාවක් මේ බුද්ධ ශාසනයේ තියෙන. ඉතින් ඒ නිසා අපි බොහෝම සතුටු වෙන්න ඕනේ. අපි සරණ ගියපු අපගේ ශාස්ත්‍රුන් වහන්සේ වන බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙට දායාද කළ, මේ ලෝකෙට බිහි කළ ඒ ධර්මයේ තුලින් ශ්‍රාවක සංඝයා තුලින් මේ ලෝකෙට බිහි වුණු බුද්ධ ශාසනයක තමයි අපි වාසය කරන්නේ. තවමත් මේ ලෝකයේ බුද්ධ ශාසනය මේ ලෝකේ පවතිනවා. ඒ යුගයක් තමයි මේ කාලේ තාමත් පවතින්නේ. ඒ වගේ යුගයක තමයි අපි ජීවත් වෙලා ඉන්නෙත්. ඉතින් ඒ නිසා තවමත් මේ ලෝකේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් අපට ඇහෙනවා. අපි වාසනාවන්තද නැද්ද? වාසනාවන්තයිනේ. ධර්මයක් අපට ඇහුන්නේ නැත්තම් අපි දන්නවද මේ දේවල්? අපිට ඉගෙන ගන්න පුළුවන්ද? බෑනේ. යම් කිසි hali පිරිසරණක් ලබා ගන්න පුළුවන් වෙන්නේ මේ දහම් පද අපිට මේ කාලේ ඇහෙන නිසා. ඒකයි භාගතුන් වහන්සේ දේශනා කළේ මේ ධර්මයේ කියා දෙන, යහපත කියා දෙන, යහපත් මාර්ගයේ පෙන්වන. ඒ කියන්නේ මේ ලෝකේ සත්‍ය වූ මාර්ගයේ පෙන්වන කල්යාණ මිත්‍රයා තරම් අපට ලැබෙන වෙනත් වටිනා වස්තුවක් මේ ලෝකේ නෑ කිව්වා. මේ ලෝකේ වෙනත් කිසිම වටිනා වස්තුවක් නෑ කිව්වා ඒ කල්යාණ මිත්‍රයා තරම්. මන කොයිතරම් බලවත්ද ඒ කාරණා බුද්ධ වචනයක්. දැන් අපිට මේ ලෝකේ බාහිරින් ලැබෙනවා මොනවද? අපිට මේ ලෝකේ බාහිරින් ලැබෙනවා රැකී ආරක්ෂා, මිල මුදල්, යාන වාහන, ගේ දොර. ඒ ඔක්කොම බාහිර කාරණා. තමන්ට ලැබෙන දරුවන්, තමන්ට ආදරණීය පුද්ගලයන්, ඒ ඔක්කොම බාහිර පුද්ගලයන්. නමුත් මේ කිසියම් දෙයකට වඩා කල්යාණ මිත්‍රයා මේ ලෝකේ වටිනවා කිව්වා. ඇයි ඒ? තමන්ට සත්‍ය වූ මාර්ගය පෙන්වන්නේ ඒ කල්යාණ මිත්‍රයා නිසා. ඒ නිසා අප හැම දිනාටම මේ බුද්ධ ශාසනයේ තියෙන මහානීය කාරණා තුලින් මේ රැස් කරගත්තා වූ පිනෙන්, ධර්මයේ ශ්‍රවණය කරලා මේ රැස් කරගත්තා වූ පිනෙන්
අප හැම දිනාටම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ පිහිට පිළිසරණ සලසාගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සසර දුකින් අත මිදීමේ වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. මේ සදහම් දේශනාව සඳහා බැතිබර දායකත්වය එකතු කරන්න යෙදුනේ 2022 මාර්තු මාස 5 වන දින මිය පරලොව ගිය කුරුප්පු ආරච්චිගේ විජේසේකර පියාණන්ගේ අද දිනට යෙදෙන 69 වන ජන්මදිනය නිමිත්තෙන් ඒ පියාණන්ට මේ රැස් කළා වූ සියලු පින් අනුමෝදන් කිරීම පිණිස විජේසේකර පවුලේ හැම දෙනා එක රාසී වෙලා පළමුවෙන් අපි රැස් කරගත්තා වූ සියලු පුණ්‍ය ධර්මයන් පින්වත් සක්දෙවිඳුන් සතරවරන් දෙවියන් ඇතුළු සදේල වාසී සීල දෙවියෝ මේ පින් අනුමෝදන් වේවා. අපගේ ඉෂ්ඨකාමී දෙවියන්ටත් මේ පින් උතුම්ලාගේ ඉෂ්ඨකාමී දෙවියන්ටත් සීල බ්‍රහ්මරාජීන්ටත් මේ සීල පින් අනුමෝදන් වේවා. පින් අනුමෝදන් වන දෙවියන්ගේ ධාර්මික රැකවරණයේ ආරක්ෂාව මේ පින් උතුම්ගේ ජීවිතවල සලසා දෙත්වා. දෙවියෝද උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගනිත්වා. ඒ වගේ මේ පරලොව ගිය කුරුප්පු ආරච්චිගේ විජේසේකර පියාණන්ට මේ සීල පුණ්‍ය අනුභවය අනුමෝදන් වේවා. ඒ පියාණන්ට මේ ධර්ම දේශනාමය ධර්ම ශ්‍රවණමය සීල පින් අනුමෝදන් වීමෙන් ධර්ම දානමය සීල පින් අනුමෝදන් වීමෙන් තමන්ගේ පරලොව ජීවිතේ සැපවත් වේවා සූපත් වේවා. නුදුරු භවයකදීම සසර දුකින් අත මිදීම පිණිස මේ සීල පින් හේතු වාසනා වේවා. ඒ වගේම රැස් කරගත් සීල පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ සීල පින් අනුමෝදන් වේවා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ධර්ම අවබෝධයෙන් සැනසීම ලබත්වා. මේ පින්වතුන් නමින් සසර පුරාවට මේ පරලොව ගිය සීලෝම ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වේවා. ඒ හැමදෙනාගේ පරලොව ජීවිත සැපවත් වේවා සූපත් වේවා. වහවහ සසර දුකින් අත මිදීමේ වාසනාව ලබත්වා. ඒ වගේම දායකත්වය දරූ විජේසේකර පවුලේ හැම දිනාටමත් ධර්මදේශනා වෙනුවෙන් සහභාගී වූ හැම දිනාට මේ සීල පින් අනුමෝදන් වේවා. විජේසේකර පවුලේ සීල දූ දරුවන්ට සහෝදර සහෝදරියන්ට ඒ වගේම ඒ මේ පරලොව ගිය පියාණන්ගේ සුජීවත සිටින බිරිඳට ඒ පින්වත් මෑණියන්ට මේ සීල පින් අනුමෝදන් වේවා. මුණුබුරු මිනිබිරියන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ හැම දිනාට මේ රැස් කරගත්තා වූ අනුමෝදන් කරන පුණ්‍ය අනුභවයෙන් සීල දෙනා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. හැම දිනාටම කායික මානසික සැපසැහැල්ලු පිණිස මේ සීල පින් හේතු වාසනා වේවා. කරන කියන ධාර්මික රැකී ආරක්ෂා කටයුතු ආදිය දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදිය ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. හැම දිනාටම තව තවත් බොහෝ පින් දහම් රැස් කරගෙන ගුණධර්ම දියුණු කරගෙන මේ ගෞතම බුද්ධ ශාසනයේ පිහිට පිළිසරණ සලසා ගන්න හැම දිනාටම වාසනාව ලැබේවා. ඒ වගේ මහමෙවුනා වාසී රටලෝක වාසී සීලම පින්වත් ස්වාමින් වහන්සේලාට මේ පින් අනුමෝදන් වේවා. අනගාരികා මෑණියන් වහන්සේලාටත් පැවිදි අපේක්ෂක දූපුතුන්ටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ හැම දිනාටමත් ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජිකින්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ හැම දිනාටම උතුම් ධර්ම අවබෝධ කිරීමේ වාසනාව ලබත්වා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. උතුම් සදහම් දේශනේ පවත්වන්නට දුණු අපේ පින්වත් ස්වාමීන් වහන්සේ උදෙසා දැන් පරිස්කාර පූජා කරන මොහොත ඔබ සියලු දෙනාම සතුටු සිතින් අනුමෝදන් වෙන්න. නමෝ බුද්ධාය 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 නමෝ බුද්ධාය. අද දවසේ උතුම් සදහම් දේශනේ පවත්වන්නට යෙදුණු අපේ පින්වත් ස්වාමින් වහන්සේට අප සියලු දෙනාම එක්ව පුණ්‍ය අනුමෝදනා කරමු. පින්වත් ස්වාමින් වහන්සේ නිදුකින් උතුම් ධර්මාභෝධය ලබත්වා. සාදු සාදු සාදු.
අද සදහම් දේශනේ විකාශන අනුග්‍රහය දරුවේ 2022 මාර්තු මාසයේ 5 වන දින මිය පරලොව ගිය කුරුප්පු ආරච්චිගේ විජේසේකර පියාණන්ට පින් අනුමෝදන් කිරීමේ බලාපොරොත්තු ඇතුව විජේසේකර පවුලේ සියලු දෙනා විසිනු අද දවසේ විකාශන අනුග්‍රහය දරුවේ. ඉතින් ඔබටත් පුළුවන් ශ්‍රද්ධා රූපවාහිනී උතුම් සදහම් දේශනා වෙනුවෙන් විකාශන අනුග්‍රහය දරන්න 071 232 88 87 දුරකථන අංකය අමතලා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.